ආයිබෝවන් සුබ දවසක්. අද මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ව්‍යාපාර අධ්‍යයනයේ විෂය පළවෙනි නිපුණතාව වන ව්‍යාපාර පදනම හා ව්‍යාපාර ක්‍රියාත්මක වන පරිසරය විමසයි යන්නයි. අපි බලමු මෙම නිපුණතාවට අදාළ නිපුණතා මට්ටම් මොනවද කියලා. ව්‍යාපාර සංකල්පය විග්‍රහ කරයි, ව්‍යාපාර විකාශනය හා ප්‍රවණතා අධ්‍යයනය කරයි, විවිධ නිර්ණායක මත ව්‍යාපාර වර්ග කරයි, ව්‍යාපාර යෙදවුම් නිමැවුම් ක්‍රියාවලියක් ලෙස විස්තර කරයි, ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශව ව්‍යාපාර කෙරෙහි උනන්දු වීමට හේතු විමසයි, ව්‍යාපාර කෙරෙහි බලපෑම් ඇති කරන ව්‍යාපාර පරිසරය වර්ග කරයි, ව්‍යාපාර අභ්‍යන්තර පරිසර බලවේග ව්‍යාපාර කෙරෙහි ඇති කරන බලපෑම් විග්‍රහ කරයි, ආසන්න පරිසර බලවේග ව්‍යාපාර කෙරෙහි ඇති කරන බලපෑම් විග්‍රහ කරයි, සාර්ව පරිසර බලවේග ව්‍යාපාර කෙරෙහි ඇති කරන බලපෑම් විග්‍රහ කරයි. මෙන්න මේ ආදී වශයෙන් නිපුණතා මට්ටම් 9ක් ඔස්සේ තමයි මෙම පළවෙනි නිපුණතාව විහිදලා තියෙන්නේ. මම මෙතෙන් පටන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ පළවෙනි නිපුණතා මට්ටමට අදාළ විෂය කොටස්. පළවෙනි නිපුණතා මට්ටම තමයි ව්‍යාපාර සංකල්පය. මෙහිදී ඉගෙනුම් ඵල 12ක් ඇතුළත් වෙලා තියෙනවා. මෙම ඉගෙනුම් ඵල ඔබට ඉදිරිපත් කරන්නේ ඒවා පාඩම් කරගෙන විභාගයට ලිවීම සඳහා නොවේ. මෙම ඉගෙනුම් ඵල ඔස්සේ තමයි විභාග ප්‍රශ්න සකස් වේ. ඒ නිසා ඔබට මේවා දැක බලා ගැනීමේ අරමුණ ඇතිව තමයි මෙහිදී මෙම ඉගෙනුම් ඵල ඉදිරිපත් කර තිබෙන්නේ. අපි එක් වතාවක් මෙම ඉගෙනුම් ඵල මොනවද යන්න බලමු. ව්‍යාපාර සංකල්පය හඳුන්වයි, අවශ්‍යතා හා වුවමනා නිදසුන් ඇසුරින් පැහැදිලි කරයි, අවශ්‍යතා හා වුවමනා අතර වෙනස්කම් නිදසුන් දක්වමින් සසඳයි, නිෂ්පාදිත යන්න හඳුන්වයි, මිනිස් අවශ්‍යතා හා වුවමනා සපුරා ගනුවේ නිෂ්පාදිත වලින් බව තහවුරු කරයි, භාණ්ඩ හා සේවා අතර වෙනස්කම් සසඳයි, අවශ්‍යතා හා වුවමනා සපුරා ගැනීමත් වෙළඳපොළත් අතර පවතින සම්බන්ධතාව පෙන්වා දෙයි, ව්‍යාපාරල ගති ලක්ෂණ නිදසුන් සහිතව විස්තර කරයි, ව්‍යාපාර කටයුතු යන්න පැහැදිලි කරයි, දෙන ලද ව්‍යාපාරයක ව්‍යාපාර කටයුතු ලයිස්තුගත කරයි, ව්‍යාපාර අරමුණු පැහැදිලි කරයි, ආර්ථිකයක පැවැත්මට ව්‍යාපාරවල දායකත්වය අගයයි. මෙන්න මේ විදිහට සකස් වුණු ඉගෙනුම් ඵල පෙරදැරි කරගෙන තමයි මෙම ව්‍යාපාර සංකල්පය අපි ඉදිරියට සාකච්ඡා කරන්නේ. අපි පළමුවෙන් බලමු ව්‍යාපාරයක් යනු කුමක්ද කියන එක. සාමාන්‍ය පුද්ගලයෙකුගෙන් අපි ව්‍යාපාරයක් යනු කුමක්ද කියලා විමසා සිටියහොත් ඔහු විවිධ අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් විෂයක් හැටියට අපි ව්‍යාපාර අධ්‍යයනය ඉගෙන ගනිද්දී ව්‍යාපාරයක් යනු කුමක්ද යන්න සඳහා විධිමත් නිර්වචනයක් අවශ්‍යයි. මෙහි මා දක්වා තිබෙනවා එක් නිර්වචනයක් මෙන්න මේ විදිහට. ලාභ ලැබීමේ අරමුණින් පවත්වාගෙන යන මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලීම සඳහා අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, බෙදා හැරීම, අලෙවිය හා අනුබද්ධ සියලු කටයුතු සාමාන්‍යයෙන් ව්‍යාපාරයක් ලෙස අපට අර්ථ දක්වන්න පුළුවන්. ඒතර මෙහිදී ලාභ ලැබීමේ අරමුණින් පවත්වාගෙන යන කටයුතු හැටියටයි අපි දක්වලා තියෙන්නේ. නමුත් අද ලෝකේ ඇතැම් ව්‍යාපාර තියෙනවා ලාභ අරමුණින් තොරව ක්‍රියාත්මක වන. මිනිස් අවශ්‍යතා හා වුවමනා ඉටු කිරීම සඳහා පවත්වාගෙන යන ව්‍යාපාර තමයි ඒවා. ඒ වගේදී ලාභ අරමුණු නොවුනට පුද්ගලයන්ගේ අවශ්‍යතා වුවමනා ඉටු කිරීමට යම් ක්‍රියාකාරකමක් එහෙම නැත්නම් කටයුත්තක් සිදු වෙනවා. ඒවත් අපි ඒ නිසා ව්‍යාපාර හැටියට හඳුන්වන්න පුළුවන්. මේ අනුව අපිට ව්‍යාපාරයක් යන්න සරලව සම්පින්ඩනය කරලා හඳුන්වනවා නම් මිනිස් අවශ්‍යතා හා වුවමනා ඉටු කිරීම සඳහා ඇති
ඕනෑම ආර්ථික කටයුත්තක් වශයෙන් හඳුන්වන්නට පුළුවන්. දැන් ඔබට මෙතනදී විභාගය සඳහා නිර්වචනයක් අවශ්‍ය වුණොත් මෙහිම පළමුවෙන් දක්වන ලද නිර්වචනය ලිවීම වඩා සුදුසුයයි අදහස් කරනවා. දැන් මේ නිර්වචනය සාකච්ඡා කරද්දී අපිට යොදන්නට අවශ්‍ය වුණා අවශ්‍යතා හා උවමනා යන සංකල්පය. එහෙමනම් අපිට විෂය තුලදී අවශ්‍යතා හා උවමනා යනු මොනවද කියලා වෙන වෙනම සාකච්ඡා කරන්න අවශ්‍යයි. අවශ්‍යතා කියන්නේ මිනිසුන්ගේ මානව අවශ්‍යතා. මිනිසාගේ පැවැත්ම සඳහා අවශ්‍ය වන වාතය, ජලය, ආහාර, ඇඳුම් පැළඳුම්, වාසස්ථාන, එහෙම නැත්නම් නිවාස, ඒ වගේම මිනිසුන්ට ජීවිතය පවත්වාගෙන යද්දී අවශ්‍ය කරන ක්‍රීඩාව, අධ්‍යාපනය, රසවින්දනය, ආදරය හා කරුණාව යන ආදී දේවල් සියල්ල අවශ්‍යතා වශයෙන් අපි සලකනවා. ඒ අනුව අපිට මිනිස් අවශ්‍යතා යනු මිනිසාට ජීවත් වීම සඳහා අනිවාර්යයෙන්ම සපුරාගත යුතු කායික හා මානසික තත්වයන් වශයෙන් හඳුන්වන්නට පුළුවන්. එහෙම නැත්නම් තවත් ආකාරයකින් දක්වතොත් යම්කිසි මූලික තෘප්තියක් අහිමි වීම නිසා ඇතිවන පෙළීමේ ස්වභාවයක් හැටියට දක්වන්න පුළුවන්. ඉන්න අදහස් කරන්නේ අපි එක් වතාවකදී අවශ්‍යතාවක් සපුරාගෙන සිටන විට යම් කාලයක් ගත වන විට යම් දින ගණනක් ගත වන විට අපට ඒ ලබාගත්තු තෘප්තිය අහිමි වෙනවා, හීන වෙනවා. ඒ නිසා අපට නැවතත් අවශ්‍ය වෙනවා එම අවශ්‍යතාව සපුර ගන්න. දැන් උදාහරණයක් දක්වතොත් අපි තුමු අපි ආහාර පාන ලබාගෙන තෘප්තිමත් වෙලා ඉන්නවා. නමුත් පැය කිහිපයක් යනකොට වරුවක් වගේ ගත වෙන විට අපිට නැවතත් කුසගින්න දැනෙනවා. එවිට අපිට නැවත ආහාර ගැනීමේ අවශ්‍යතාව ඇති වෙනවා. ඒකෙන් අදහස් කරන්නේ අර මූලික තෘප්තිය අහිමි වීම නිසා අපිට නැවතත් එම අවශ්‍යතාව සපුරා ගැනීමේ පෙළීමේ ස්වභාවයක් ඇති වෙන බව. එහෙනම් මේක තමයි එහෙනම් අවශ්‍යතා සඳහා අපිට දක්වන්න පුළුවන් හොඳම හැඳින්වීම. අපි බලමු උවමනා යනු මොනවද කියලා. උවමනා යනු අවශ්‍යතා සපුරාගත හැකි විවිධ ආකාරයන්. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් අවශ්‍යතා සපුරා ගන්නා විවිධ ස්වරූපයන්. අපට තවත් ආකාරයකින් උවමනා හඳුන්වනවා නම් කිසියම් අවශ්‍යතාවක් සපුරා ගැනීම සඳහා යම් නිශ්චිත වූ නිෂ්පාදිතයකට දක්වන කැමැත්ත, ආශාව යනුනුත් හඳුන්වන්න පුළුවන්. අපි ඊළඟට බලමු මේ අවශ්‍යතා හා උවමනා කොහොමද සකස් වෙලා තියෙන්නේ කියලා. මම මෙතන මේ අවශ්‍යතා තීරුවේ අවශ්‍යතා කීපයක් පෙළගස්වලා තියෙන අතර ඊළඟ තීරුවේ අවශ්‍යතා සපුර ගන්න ආකාර නැත්නම් උවමනා කීපයක් අපි දක්වලා තියෙනවා. ආහාර පාන අවශ්‍යතාවය ගතහොත් බත්, පාන්, ඉන්දියාප්ප, කොත්තු, තේ, කෝපි, සිසිල් බීම යන ආදී වශයෙන් තියෙන්නට පුළුවන්. ඇඳුම් පැළඳුම් අවශ්‍යතාවය ගතහොත් කලිසම්, කමිස, සාරි, ගවුම්, පාවහන්, ආභරණ හා හිස්වැසුම් ආදී වශයෙන් සකස් වෙන්න පුළුවන්. නිවාස එහෙම නැත්නම් වාසස්ථාන කියන අවශ්‍යතාවය ගතහොත් කෙනෙකුට තට්ටු නිවාස, තනි නිවාස, පැල්පත්, මන්දිර, කුඩාරම් වැනි උවමනා තිබිය හැකියි. ආරක්ෂාව නැමැති අවශ්‍යතාව සපුරා ගැනීමට කෙනෙකුට පොලිසිය මගින් සලස ගන්න ආරක්ෂාව, හමුදාව මගින් සලස ගන්න ආරක්ෂාව, රක්ෂණය, ආරක්ෂක සේවා, රැකියා සුරක්ෂිතතාව ආදී වශයෙන් උවමනා පෙළ ගැස්විය හැකියි. ඒ වගේම සෞඛ්‍ය අවශ්‍යතාවය ගතහොත් රෝහල්, වෛද්‍ය මධ්‍යස්ථාන, සෞඛ්‍ය පුරුදු, සනීපාරක්ෂක භාණ්ඩ ආදී උවමනා තිබිය හැකියි. ආදරය, කරුණාව, සෙනෙහස මම කෙටියෙන් දක්වන්නේ ආදරය යනුවෙන්. එහෙමනොත් අපට උවමනා හැටියට ස්වාමිපුරුෂයා හා භාර්යාව අතර පවතින ආදරය, දෙමාපියන් හා දරුවන් අතර පවතින ආදරය, මිතුරන්, ඒ වගේම නිවෙස්වල ඇති කරන සුරතල් සතුන් යනාදී මාධ්‍ය වලින් අපට උවමනා තිබිය හැකියි. අධ්‍යාපනය ගතහොත් පාසල්, විශ්වවිද්‍යාල, උපකාරක පන්ති, පොත්පත්, වෙබ් අඩවි පරිශීලනය යන ආදී උවමනා තුලින් එම අධ්‍යාපනික අවශ්‍යතාවය සපුර ගන්න පුළුවන්.
පුද්ගලයන්ට රසවින්දනය කියන අවශ්‍යතාවයකුත් තිබෙනවා. ඒ සඳහා චිත්‍රපටි නැරඹීම, ගීත ගැයීම, නාට්‍ය නැරඹීම, විනෝද චාරිකාවල යෙදීම, ටෙලි නාට්‍ය නැරඹීම වැනි විවිධ වුවමනා තිබිය හැකියි. ක්‍රීඩාව ගතහොත් විවිධ ක්‍රීඩා ඉසව් වලට සහභාගී වීම, පිහිනීම, කඳු නැගීම, බයිසිකල් පැදීම ආදී විවිධ වුවමනා තුළින් ක්‍රීඩාව නැමැති අවශ්‍යතාව සපුර ගන්න පුළුවන්. මා මෙතන උදාහරණ වශයෙන් ටිකක් පමණයි දීලා තිබෙන්නේ. නමුත් මීට වඩා වැඩි වුවමනා ප්‍රමාණයක් එහෙම නැත්නම් විවිධ ආකාර ප්‍රමාණයක් පුද්ගලයන්ට ඇති වෙන්නට පුළුවන්. එhmenan මේක තමයි අවශ්‍යතා හා වුවමනා අතර අපට ප්‍රායෝගිකව දක්නට ලැබෙන තත්ත්වය. අපි විෂය තුලදී අවශ්‍යතා හා වුවමනා අතර වෙනස්කම් මොනවද කියලා ඉගෙන ගන්න අවශ්‍යයි. අපි පළමු වෙන ඉගෙන ගත්තේ අවශ්‍යතා හා වුවමනා යන්න පිළිබඳ මූලික හැඳින්වීමක්. එතන තිබෙන්නේ මූලික වෙනස. නමුත් අවශ්‍යතා හා වුවමනා අතර තවත් වෙනස්කම් තිබෙනවා. මෙන්න මේ විදිහට අපිට අවශ්‍යතා හා වුවමනා අතර වෙනත් වෙනස්කම් පෙළගස්වන්නට පුළුවන්. අවශ්‍යතා සීමිතයි. පුද්ගලයාට තිබෙන අවශ්‍යතා සීමිතයි. මම අපි කලින් දැක්කුවේ 10කට අඩු ප්‍රමාණයක්. නමුත් වුවමනා එසේ නොවේ. වුවමනා අසීමිතයි. අපට වුවමනා සපුර ගන්න ආකාර හිතුවොත් සාකච්ඡා කළොත් විශාල ප්‍රමාණයක් කියන්නට පුළුවන්. ඉන් අදහස් වෙන්නේ අවශ්‍යතා සීමිත වුවත් වුවමනා අසීමිත බවයි. ඒ වගේම අවශ්‍යතා සෑම පුද්ගලයෙකුටම පොදුයි. ඒ දැනෙන ආදරය, කරුණාව, ආහාර අවශ්‍යතාවය, සෞඛ්‍ය, ප්‍රවාහනය, අධ්‍යාපනය යන ආදී වශයෙන් දැනෙන දේවල් හැමෝටම පොදුයි. නමුත් පුද්ගලයාගෙන් පුද්ගලයාට ඒව සපුර ගන්න ආකාරය එහෙම නැත්නම් වුවමනා විවිධ වෙනවා. දැන් මම අධ්‍යාපනය සඳහා අන්තර්ජාල පරිශීලනය කරනවා නම් තව කෙනෙකුට අන්තර්ජාලය පරිශීලනයකට අමතරව විශ්වවිද්‍යාල අධ්‍යාපනය, පොත්පත් නැරඹීම වැනි දෙයක් කරන්න පුළුවන්. එහෙමනම් අපිට අවශ්‍යතා පුද්ගලයාට සෑම පුද්ගලයාටම පොදු වූවත් වුවමනා පුද්ගලයාගෙන් පුද්ගලයාට විවිධ වෙන බව දැක්විය හැකියි. ඒ වගේම අවශ්‍යතා ජීවත් වීම සඳහා අත්‍යවශ්‍යම සපුරාගත යුතුයි. අවශ්‍යතා සපුර ගන්න නැතිව කිසිවෙකුට ජීවත් වෙන්න නොහැකියි. නමුත් වුවමනා සපුරා ගැනීම අත්‍යවශ්‍ය නැහැ. ඉන්න අදහස් කරන්නේ ආහාර කියන අවශ්‍යතාවයට බත් පමණක් ගැනීම අත්‍යවශ්‍ය නැහැ. වෙනත් ආහාරයක් වුණත් රැගෙන ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම අපි පානයක් හැරෙට ගතහොත් සිසිල් බීම පානය කිරීම අත්‍යවශ්‍ය නැහැ. අපිට ජලය පානය කරන්න පුළුවන්. අන්න ඒ විදිහට අවශ්‍යතා සපුරා ගැනීම අත්‍යවශ්‍ය වුණත් වුවමනා සපුරා ගැනීම අත්‍යවශ්‍ය නොවේ යනුවෙන් අපට සඳහන් කළ හැකියි. ඒ වගේම අවශ්‍යතා ව්‍යාපාර කරන නිර්මාණය කරන්න බෑ. ඒවා පුද්ගලයාගේ උපත එහෙම නැත්නම් මේ ජීව විද්‍යාත්මක පදනමක් මත තමයි අවශ්‍යතා නිර්මාණය වෙන්නේ. හැබැයි වුවමනා හැම නෙවෙයි. වුවමනා කියන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදිත ඒවා ව්‍යාපාරිකයන් නිර්මාණය කරනවා. ඒ නිසා අවශ්‍යතා ව්‍යාපාරිකයන් නිර්මාණය කළන්න නොහැකි. නමුත් වුවමනා ව්‍යාපාරිකයන්ට නිර්මාණය කළ හැකියි. ඒ වගේම අවශ්‍යතා සමාජ බලවේග මගින් වෙනස් කළ නොහැකියි. සමාජයේ ආදායම් මට්ටම, සමාජ වටපිටාව, තරාතිරම, පුද්ගලයන්ගේ අධ්‍යාපන මට්ටම් යන ආදී දේවල් මත අවශ්‍යතා වෙනස් වෙන්නේ නැහැ. නමුත් සමාජ බලවේග මගින් වුවමනා වෙනස් විය හැකියි. කෙනෙකුගේ ආදායම අනුව එයා සපයා ගන්න දේවල් වෙනස් වෙනවා. කෙනෙකුගේ අධ්‍යාපන මට්ටම අනුව එයා සපයා ගන්න දේවල් වෙනස් වෙනවා. ඒ විදිහට සමාජ බලවේග මගින් වුවමනා වෙනස් කළ හැකියි. එමනම් මෙන්න මේ කියන ආකාරයට අපට අවශ්‍යතා හා වුවමනා අතර විවිධ වෙනස්කම් තිබෙන බව සාකච්ඡා කළ හැකියි. අපි මෙහිදී සඳහන් කළා පුද්ගල අවශ්‍යතා හා වුවමනා ඉටු කරගන්නේ නිෂ්පාදිත වලින් බව. එහෙනම් අපි බලමු මේ නිෂ්පාදිත කියන්නේ මොනවද කියලා. මිනිස් අවශ්‍යතා හා වුවමනා ඉටු කිරීම සඳහා වෙළඳපොළ වෙත ඉදිරිපත් කෙරෙන එහෙම නැත්නම් වෙළඳපොළෙන් අපට මිලදී ගත හැකි ඕනෑම දෙයක් තමයි නිෂ්පාදිතයක් කියලා අපි හඳුන්වන්නේ. මෙතනදී පුංචි වාක්‍යයක් ඉදිරිපත් වුණාට මෙම අදහස පුරුල් අදහසක්. මක්නිසාදයක් අපි සඳහන් කරන්නේ ඕනෑම දෙයක් නිෂ්පාදිතයක් ලෙස. ඒ මොනවා කරන දෙයක්ද? මිනිසුන්ගේ අවශ්‍යතා හා වුවමනා ඉටු කරන
අපට වෙළඳපොළ ඉදිරිපත් කරලා තිබෙන හෝ වෙළඳපොළෙන් මිලදී ගත හැකි ඕනෑම දෙයක්. එහෙමනම් නිෂ්පාදිත හරි පුළුල් බවක් අපට දැනෙනවා. නමුත් මෙම පළවෙනි නිපුණතාවයේදී අපි ඔබට ඉදිරිපත් කරන්නේ නිෂ්පාදිත ප්‍රධාන වශයෙන් භාණ්ඩ හා සේවා යනුවෙන් වර්ගවන බවයි. අපි ඉදිරි පාඩම්වලදී මීට වඩා වැඩි නිෂ්පාදිත ප්‍රමාණයක් සාකච්ඡා කරනවා. නමුත් මේ අවස්ථාවේදී ඔබට ප්‍රධාන නිෂ්පාදිත වශයෙන් භාණ්ඩ හා සේවා යනුවෙන් වර්ග කරන්න පුළුවන් කියන එක ඉගෙන ගත්තාම ප්‍රමාණවත් වෙනවා. මේ භාණ්ඩ හා සේවා අතර වෙනස්කම් මොනවද? අපි කොහොමද මේ භාණ්ඩ හා සේවා අඳුනගන්නේ කියන එක පිළිබඳව යම් කරුණු ප්‍රමාණයක් සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. දැන් මෙතන වගුවක් තිබෙනවා ඔබට දිස් වෙනවා. භාණ්ඩ හා සේවා අතර වෙනස්කම් කරුණු 4ක් ඔස්සේ තමයි දක්වලා තිබෙන්නේ. සමහර විට ඔබ විශ්ව දැනුම පරීක්ෂා කළොත් මීට වඩා වැඩි කරුණු ප්‍රමාණයක් ඔබට සොයාගත හැකි වෙනවා. නමුත් ඒ අපරාධන විශේෂ මේ පළමු අධීරයේදී අපට භාණ්ඩ හා සේවා අතර වෙනස්කම් හැටියට මෙම කරුණු 4 ප්‍රමාණවත් බවයි විද්වතුන්ගේ අදහස. බලමු එහෙමනම් භාණ්ඩ භෞතික පැවැත්මක් තිබෙනවා. ඒ කියන්නේ භාණ්ඩ ස්පර්ශ කරන්න පුළුවන්. ඉඩක් ගන්නවා. හැඩයක් පෙනුමක් තිබෙනවා. නමුත් සේවා සඳහා භෞතික පැවැත්මක් නැහැ. එහෙමනම් ස්පර්ශ කරන්න බෑ. අපට ඉඩක් අවශ්‍ය නැහැ. අපට ඇසින් දැකිය නොහැකි. එහෙමනම් මේ කරුණු දෙක එකම කරුණක් හැටේ අපි සල්කලට ගන්නෙ. භෞතික පැවැත්මක් ඇත හෝ නැත කියන එක ස්පර්ශ කළ හැකිය හෝ නොහැකිය යනුවෙන් තමයි දෙක එකට කරුණක් හැටේ අපි සාකච්ඡා කරන්නේ. ඒ වගේම භාණ්ඩ ගබඩා කරන්න පුළුවන්. සේවා ගබඩා කරන්නට බෑ. මක්නිසාද භෞතික පැවැත්මක් තිබෙන දෙයක් නිසා භාණ්ඩ අපිට පසු ප්‍රයෝජනය උදෙසා තැන්පත් කරලා තියන්න ගබඩා කරලා තියන්න පුළුවන්. නමුත් සේවා කියන්නේ ක්‍රියාකාරකමක්. ඒ අපිට පසුව ප්‍රයෝජන ගැනීම සඳහා වෙනම තැනක රැස් කරලා ගබඩා කරලා තියන්න බෑ. ඒ වගේම භාණ්ඩ සමජාති වන පරිදි නිෂ්පාදනය කළ හැකියි. නිෂ්පාදකයන් කීප දෙනෙකුට වුවත් එකම හැඩයට එකම ස්වභාවයට භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න පුළුවන්. නමුත් සේවා එසේ නොවේ. සේවාව සපයන්න ආනුව වෙනස් වෙනවා. විවිධ වෙනවා. දැන් අපි උදාහරණයක් ගත්තොත් අපිම පුද්ගලයෙක් යම් රෝගයක් වැළඳිලා වෛද්‍යවරුගෙන් ප්‍රතිකාර ගන්නවා. නැවතත් ඒ අසන්නම කාලයක දින කිහිපයකින් වෙනත් වෛද්‍යවරයෙක් හම්බ වෙලා ඒ රෝගයටම ප්‍රතිකාර ගන්නවා. එවිට අපට ඉතාම පැහැදිලිව පේනවා එම වෛද්‍යවරුන් දෙදෙනා රෝග විනිශ්චය කරන ආකාරය, ලබා දෙන උපදෙස්, ලබා දෙන ඖෂධ යනාදී දේවල් වෙනස් වෙනවා. ඒ කියන්නේ සේවය සපයන්න අනුව වෙනස් වෙනවා, විවිධ වෙනවා කියන එකයි. ඒ වගේම භාණ්ඩ සපයන්නාගෙන් එහෙම නැත්නම් නිෂ්පාදකයාගෙන් වෙන් කරන්න පුළුවන්. නමුත් අපිට සේවා සපයන්නගෙන් වෙන් කරන්න බෑ. මොකද සේවාව සපයන අවස්ථාවේදීම අපි පරිභෝජනය කළ යුතුයි. සේවා සපයන්න හා පාරිභෝගිකයා එක්ව සිද්ධ වෙන ක්‍රියාකාරකමක් හැටියටයි අපිට මේ සේවාව දකින්න ලැබෙන්නේ. එහෙමනම් මෙන්න මේ ආකාරයට අපිට භාණ්ඩ හා සේවා අතර වෙනස්කම් ඉතාම කෙටියෙන් සරලව සඳහන් කළ හැකියි. මෙම නිෂ්පාදිත අපි ලබා ගන්නේ වෙළඳපොළින්. එහෙම නැත්නම් වෙළඳපොළට ඉදිරිපත් වෙලා තිබෙන නිෂ්පාදිත තමයි අපි මිලදී ගන්නේ. එහෙමනම් වෙළඳපොළ යනු කුමක්ද කියන එක සාකච්ඡා කිරීම අවශ්‍යයි. කිසියම් නිෂ්පාදිතයක් විකිණීම හා මිලට ගැනීම සම්බන්ධයෙන් විකුණුම්කරුවන් හා ගැනුම්කරුවන් අතර සම්බන්ධතාවක් ඇතිවන ඕනෑම ආකාරයක් එහෙම නැත්නම් ඕනෑම තත්වයක් වෙළඳපොළ යනුවෙන් විස්තර කරන්න පුළුවන්. මීට වඩා වෙනස් නිර්වචනත් විෂය තුල තිබෙනවා. විශේෂයෙන්ම අලුයකරණය නිපුණතාවට අපි ගිහාම අපට වෙනත් නිර්වචනයක් වුණත් ඉගෙන ගන්නට පුළුවන්. නමුත් ඊටාම සරලව මෙම අදහස නිවැරදියි. එහෙමනම් ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් සම්බන්ධ වෙන ඕනෑම ආකාරයක් යනුවෙන් සඳහන් කළ විට එය ස්වභාවයන් දෙකකින් අපට දක්නට ලැබෙනවා. එකක් තමයි වෙළඳපොළ ස්ථානය, මාකට් ප්ලේස්. අපි වැඩි වශයෙන් අපි දක්නට ලැබෙන්නේ මෙම වෙළඳපොළ ස්ථාන. විකුණුම්කරුවන් හා ගැනුම්කරුවන් සම්බන්ධ වන ඕනෑම තැනක්
භෞතික ස්ථානයක් තිබුණොත් ඒක අපි දකින්නේ වෙළඳපළ ස්ථානයක් හැටියට. නිදසුන් වශයෙන් සුපිරි වෙළඳසල්, සතිපොළ, කඩය, දිනපොළ, කඩමණ්ඩිය වගේ භෞතික ස්ථාන දැක්විය හැකියි. අනිත් ස්වභාවය තමයි වෙළඳපළ අවකාශය, මාකට් ස්පේස්. විකුණුම්කරුවන් හා ගැනුම්කරුවන් සම්බන්ධ කරන ඕනෑම සංනිවේදන ක්‍රමයක්, එහෙම නැත්නම් ඕනෑම සංනිවේදන අවකාශයක් වෙළඳපළක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. වර්තමානයේ මෙවැනි වෙළඳපළවල අපි හඳුන්වන්නේ විද්‍යුත් වෙළඳපළවල් වශයෙන්. නිදසුන් වශයෙන් eBay, AliExpress, daras.lk, kapruga.com යන ආදී විද්‍යුත් වෙළඳපළවල් දැක්විය හැකියි. එහෙමනම් සමස්ත වශයෙන් අපි බැලුවොත් වෙළඳපළ ස්ථානයකින් හෝ අවකාශයකින් සකස් විය හැකියි. ඒ අනුව තමයි අපි වෙළඳපළ යනු විකිණීම හා මිලට ගැනීම සම්බන්ධයෙන් විකුණුම්කරුවන් හා ගැනුම්කරුවන් අතර සම්බන්ධතාවක් ඇතිවන ඕනෑම ආකාරයක් හෝ තත්ත්වයක් යනුවෙන් හඳුන්වන්නේ. දැන් මෙම නිෂ්පාදිත ඉදිරිපත් කරන්නේ ව්‍යාපාර වලින්. ඒක තමයි සම්බන්ධය. එහෙමනම් මේ ව්‍යාපාර මොන වගේද? අපි ව්‍යාපාර කොහොමද හඳුනගන්නේ කියන එක පිළිබඳව අපි සාකච්ඡා කරන්න යන්නේ ව්‍යාපාර ගති ලක්ෂණ බලමින්. ප්‍රධාන ලක්ෂණයක් තමයි විකුණුම් හෝ හුවමාරුව සිදු වෙන්න ඕන. ව්‍යාපාරයක් තුළින් වෙනත් පාර්ශවයන්ට කිසියම් නිෂ්පාදිතයක් විකිණීම හෝ උන් අතර හුවමාරු කර ගැනීම සිද්ධ වෙන්න ඕන. එහෙම නොවනවා නම් එක් පාර්ශවයකට පමණක් දෙනවා නම් දෙපාර්ශවයට යම් දෙයක් හුවමාරු නොවෙනවා නම් එතන ව්‍යාපාරයක් නැති බවයි සඳහන් වෙන්නේ. ඒ වගේම භාණ්ඩ හා සේවා ගනුදෙනු වීම. භාණ්ඩ හා සේවා යනු නිෂ්පාදිතනේ. පුර නිෂ්පාදිත ගනුදෙනු කිරීමක් සිද්ධ වෙන්න ඕන. ඒවා මිලදී ගන්න අය මිලදී ගන්න කැමති වීම, ඊළඟට ඔවුන් විසින් යම් ප්‍රතිෂ්ඨාවක් ව්‍යාපාරද ලබා දීම යන ආදී වශයෙන් මේ භාණ්ඩ හා සේවා ගනුදෙනු සිද්ධ වෙන්න ඕන. පුර භාණ්ඩ හා සේවා තවදුරටත් සාකච්ඡා කළොත් එහි ස්වභාවයන් දෙකක් තිබෙනවා. එකක් තමයි පාරිභෝගික භාණ්ඩ, අනිත් ස්වභාවය තමයි කාර්මික භාණ්ඩ. පාරිභෝගික භාණ්ඩ කියලා අපි සඳහන් කරන්නේ පරිභෝජනයෙන් අවසන් වන භාණ්ඩ. ආහාර පාන, ඇඳුම් පැළඳුම්, ගෘහ භාණ්ඩ වගේ දේවල්. කාර්මික භාණ්ඩ යනු ව්‍යාපාරයක් එහි ප්‍රයෝජනයට හෝ යමක් නිෂ්පාදනය කරන්න මිලදී ගන්න දේවල්. ඒවා අමුද්‍රව්‍ය හෝ වෙනත් කොටස් හෝ ප්‍රාග්ධන අයිතම වගේ වෙන්න පුළුවන්. එතකොට ව්‍යාපාරයක් තුළින් භාණ්ඩ හා සේවා ගනුදෙනු වීම අවශ්‍යයි. ඒ වගේම මේ ගනුදෙනු අඛණ්ඩව සිදු වෙන්න ඕන. එක් වතාවක් පමණක් සිද්ධ වෙන දෙයක් නම් එතන ව්‍යාපාරයක් නැහැ. උදාහරණයක් ලෙස අපි තුමු පුද්ගලයෙක් Taman පාවිච්චි කරපු මෝටර රථය ඒක පාරණ නිසා වෙන කෙනෙකුට විකුණනවා. මෙතනදී ව්‍යාපාරයක් නැහැ. මොකද එම පුද්ගලයා නිතර මේ පරණ මෝටර රථ විකිණීමේ යෙදෙන්නේ නැහැ. එක් වතාවක් වික්කා එයා නැවත අලුත් එකක් ගත්තා. ඒ නිසා ගනුදෙනු අඛණ්ඩව සිදු වෙනවා නම් පමණයි එතන ව්‍යාපාරයක් ඇති බව අපි දක්වන්නේ. ඒ වගේම ප්‍රතිලාභයෙන් අභිප්‍රේරණය වීම. පුද්ගලයෙක් ව්‍යාපාර කටයුත්තක යෙදෙනකොට ඔහුට මූල්‍යමය වශයෙන් හෝ සමාජීය වශයෙන් යම් ප්‍රතිලාභයක් ලැබෙනවා. ඒ ප්‍රතිලාභය නිසා ඔහු තවදුරටත් ඒ කටයුත්තේ යෙදීමට පෙළඹෙනවා. අන්න ඒක තමයි අභිප්‍රේරණය වෙනවා කියන්නේ. පුද්ගලයෙක්ගේ සාමාන්‍ය කටයුත්තකදී මෙහෙම නොවුනට ව්‍යාපාරයක ඒ ව්‍යාපාර ක්‍රියාව නිසා ඔහු ලැබෙන ප්‍රතිලාභයෙන් නිතර අභිප්‍රේරණය වෙනවා. ඒ වගේම අවදානමක් තිබීම. ඕනෑම ව්‍යාපාරයකට අවදානම් දරන්න සිද්ධ වෙනවා. Taman ආයෝජනය කළ සම්පත් අහිමි වීම පිළිබඳව තියෙන අනිශ්චිතතාව තමයි අපි එතනදී අවදානම වශයෙන් දකින්නේ. දැන් උදාහරණ කිව්වොත් වෙළඳපොලේ ඉල්ලුම අඩුවීම, ස්වභාවික විපත් නිසා ව්‍යාපාර සම්පත් විනාශ වීම, ගිනි ගැනීම, සොරසතුරු උවදුරු, සේවකයන්ගේ වැඩ වාර්ජන, උද්ධමනය ඉහළ යාම, දේශ විනිමය මත ඇතිවන අවපාත, මෙන්න මේ වගේ දේවල් ව්‍යාපාරිකයෙක් මුහුණ පාන අවදානම්. එතකොට සෑම ව්‍යාපාරයකට මේ වගේ අවදානම් තිබෙනවා. ඒ වගේම උවමනා නිර්මාණය කිරීම. අපි කලින් සාකච්ඡා කළා ව්‍යාපාර තුළින් උවමනා නිර්මාණය කරනවා. එහෙමනම් ව්‍යාපාරයක සිද්ධ වෙන මූලික ක්‍රියාවක් තමයි හැම විටම පුද්ගලයන්ගේ උවමනා නිර්මාණය කරලා ඒවා නිෂ්පාදිත වශයෙන් වෙළඳපළට ඉදිරිපත් කිරීම.
ඒ වගේම ආර්ථික කටයුත්තක් වීම. රටේ තිබෙන එහෙම නැත්නම් ලෝකයේ තිබෙන හිඟ සම්පත් ව්‍යාපාර තුළ යොදවලා ඒවා ක්‍රියාකාරකම් වලට භාජනය කරලා නිෂ්පාදිතයක් බිහි කිරීම තමයි ව්‍යාපාරයෙන් සිද්ධ වෙන්නේ. එහෙනම් හිඟ සම්පත් භාවිතා කරලා නිෂ්පාදන කටයුතු කිරීම නිසා අපි හඳුන්වනවා ඒක ආර්ථික කටයුත්තක් වෙනවා කියලා. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි අපි ව්‍යාපාරවල ගති ලක්ෂණ හඳුනගන්නේ. අපි දැන් ඊළඟට බලන්න යන්නේ ව්‍යාපාරයක ප්‍රධාන කටයුතු මොනවද කියලා. ඇත්ත වශයෙන්ම ව්‍යාපාරික ප්‍රධාන කටයුතු දෙකයි තිබෙන්නේ. එකක් තමයි මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලීම. ඒතකොට සෑම ව්‍යාපාරයක්ම ක්‍රියාත්මක වන්නේ මිනිසුන්ගේ අවශ්‍යතා හා උවමනා සපුරාලීමට. ඒ කියන්නේ ව්‍යාපාරයක ප්‍රතිඵලය භුක්ති විඳින්නේ ව්‍යාපාරයේ ඇල්මැති පාර්ශවයන්. එහෙමනම් ව්‍යාපාරයක ඇල්මැති පාර්ශවයන්ගේ අවශ්‍යතා උවමනා සපුරාලීම තමයි ව්‍යාපාරයක ප්‍රධාන කටයුත්තක් වන්නේ. ඊළඟ කටයුත්ත තමයි සම්පත් වලට අගය එකතු කිරීම. අපි අර කලින් සඳහන් කළේ ආර්ථික කටයුත්තක් වන බව. අන්නේ විදිහට ව්‍යාපාරයක් විවිධ සම්පත් යොදවුම් ව්‍යාපාරයට යොදවලා ඒවා කිසියම් විධිමත් පරිවර්තනයකට භාජනය කරනවා. එහෙම පරිවර්තනයකට භාජනය කරනකොට ඒ සම්පත් වලට වැඩි අගයක් එකතු වෙනවා. අන්නේ විදිහට තමයි අපි දකින්නේ ව්‍යාපාරයක් සම්පත් වලට අගය එකතු කරනවා කියලා. එතකොට අගය එකතු කිරීමෙන් අර යෙදවුම් වලට වැඩි අගයක් ලැබිලා එම ආර්ථික වටිනාකමක් එකතු වෙලා නිමෙවුම් බවට පත් වෙනවා. අපි ඊළඟට බලාපොරොත්තු වෙන ඔබට මේ සම්පත් වලට අගය එකතු කිරීම පිළිබඳව අදහසක් ලබා ගැනීමට පොඩි වීඩියෝ ක්ලිප් එකක් ඉදිරිපත් කරන්නට. The country's rate of inflation is currently at a high of 15.53%, significantly driven by the cost of food. Not so much the lack of food, but a poor link between the farmer and consumer, or an inefficient transport system that drives up the cost of food. Cashing in on this need, one entrepreneur, Purity Naisho, started a company, Interveg Export Limited, located 1 kilometer away from the Jomo Kenyatta International Airport in Nairobi. But this one targeting the export market, which she says is more lucrative. We are exporters of fresh produce, that is mainly vegetables and fruits, to Europe. Yeah, and we have customers basically all over Europe. We have customers in about 5 or so countries. That is France, UK, Ireland, Germany, Switzerland, and as well as Hungary. This is where it all happens. With a workforce of more than 100 employees, raw materials brought in from the farms are sorted and then packaged in various modes, depending on the preference of the various target markets. The farmer's produce is collected 3 times a week. It's kind of standard. So we collect the produce on Mondays, Wednesdays, and Fridays. Now, once the produce comes to us, it is put in a cold room. The next day, that is on a Tuesday, for instance, if it is a collection of Monday, this product then is packed according to the customer's specification and sent to the airport in the evening. Supplies throughout the year are outsourced from dedicated small-scale holders based across Kenyan highlands, enjoying the excellent conditions to produce the world-class vegetables. Mainly our products, what we do as a company is we contract farmers. We do a yearly contract with farmers, and this contract is renewed every year. And these are the farmers that grow for us the products. We have farmers in central Kenya, that is Kirinyaga region. There we have about 7 farmers, big farmers who have 5 to 10 acres of land. We have farmers in Timau area. We have about 3 farmers in our region who grow for us the snow peas and the sugar snaps. We also have farmers as far as Narok, who also do for us the French beans and the baby corn. The amount of raw material we get from the farmers actually is between 20 to 40 tons in a week on average. And what we ship out is more or less the same. We can do up to between 20 to 30 tons per week on average. These farmers come from areas like Timau, Kinangob and Kirinyaga in central Kenya, among others. As a farmer, you gain because then what happens, first of all, I give you market. You could have been having land. You didn't know what to do with this land. Okay, maybe you're growing the domestic products that are required in Kenya.
and you don't get perhaps the best of prices, but the export market product gives you a chance to be able to gain out of your farm almost throughout the year. Because if you're in a contract with an exporter for a year, then means you have a market throughout the year. Green French beans, snow peas, sugar snaps, baby corn, baby carrots and baby courgettes are some of the fresh vegetable products that are on high demand in the export market, she says. My customer is the one who demands. And so if he says, I want beans, then you grow for him beans. If he says, I want beans and baby corn, then you grow for him beans and baby corn. So it goes with the buyer on the other side. And whatever we can be able to grow in Kenya and which our climate can allow us to grow. So mainly it is the customer who says what product they want, and then we go back to the farmer and grow the product that the customer wants. The company has also invested in cold room facilities to keep the produce fresh before delivery. She collects, processes and dispatches an average of 30 tons of produce weekly to European nations like France, the UK, Germany, Hungary and Switzerland. Now, to market this produce, because you cannot have the produce without the market, then you have to look for the market. Normally to get the market, some people do it through the internet. You can get a client through the internet, or you go to exhibitions. Like we have one of the biggest exhibitions that is held every February of the year in Berlin, which is called Food Logistica. It is where all the players in the market meet. And if you want to get credible clients or credible people who can buy your product, then it is good to attend these kind of exhibitions. With an annual turnover of more than 230 million shillings, she attests that the export business is rewarding, although one has to be consistent in meeting client demand and quality to win their trust. When the exchange rate is the shilling is weaker, fortunately, although it is unfortunate for other Kenyans, fortunately for exporters, it's a good thing. But when the currencies, when the shilling starts gaining strength, then we, the exporters, feel the pinch. So that's one of the challenges, the currency exchange rate. And that also is a problem because when you're doing your costing for the customer, you're using the different currencies. And you try to use the rate, a conservative kind of rate when you're doing the costing, because otherwise you'll be too expensive or too cheap. With more than 6 years into the business, the company has not only grown to offer employment to its hundreds of employees, it also takes away the headache of marketing products from farmers. And as we get more customers, then we need more capacity. And that means I need to double the staff and double perhaps the cooling chain. So our 5-year plan is to first of all improve the cool chain within our pack house, and if possible get a larger pack house or get another, go down the size of the one that we have at the moment. Purity intends to expand her capacity by working closely with more farmers in all regions of the country and export more products abroad. අපි ඊගාවට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ව්‍යාපාරවල අරමුණු මොනවද කියන එක. ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙන්නේ අරමුණු පෙරදරි කරගෙන. එමුණස් අපි බලමු ව්‍යාපාරවල අරමුණු මොනවද කියලා. එකක් තමයි ලාභ ප්‍රිම කිරීම. ව්‍යාපාර හැඳින්වීමේදීත් අපි දැක්කුවා ලාභ ලැබීමේ චේතනාවෙන් කටයුතු කරනවා කියලා. එහෙමනම් ලාභ ලබන ව්‍යාපාරයක් අරමුණක් තමයි ලාභ උපරිම කිරීම. එයින් දැක්වෙන්නේ ලාභය එන්නම ඉහළ නංවා ගන්නවා කියන අදහස. ඒ වගේම කෙනෙකුට ව්‍යාපාරයක් කරගෙන යනකොට විකුණුම් උපරිම කිරීම කරන්නත් පුළුවන්. එහිදී ලාභය ගැන නොසිතා තමන්ගේ විකුණුම් ප්‍රමාණය උපරිම කර ගැනීමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ තුල වක්‍රව ලාභ ඉහළ යාමත් සිද්ධ වෙනවා. ඒ වගේම සේවයක් සැලසීම. ලාභ උපරිම නොකරන ව්‍යාපාරයක් මහජනයාට හෝ තමන්ගේ සමාජිකයන්ට යම් සේවයක් සැලසීම ව්‍යාපාරික අරමුණක් වෙන්න පුළුවන්. ඒ වගේම වෙළඳපොලේ රැඳී සිටීම. තරඟකාරී වෙළඳපොලක දිගින් දිගටම රැඳිලා ඉඳගෙන ව්‍යාපාරය අඛණ්ඩව පවත්වාගෙන යාම වෙළඳ ව්‍යාපාරයක අරමුණක්. ඒ වගේම තමන්ගේ සේවකයන්ගේ සුබ සාධනය හා තෘප්තිය උපරිම කිරීම. මක්නිසාද ව්‍යාපාරයක නිර්මාණශීලී සම්පත තමයි මේ සේවකයෝ. ඒතර සේවකයන්ගේ සුබ සාධනය
උපරිම කරනවා නම් සේවකයන්ගේ තෘප්තිය ඉහළ නංවනවා නම් එම ව්‍යාපාරයට අකණ්ඩව පවතින ප්‍රතිලාභ ලබන්න සාර්ථක වෙන්න හැකියාව තියෙනවා. ඒ වගේම කොටස් වල මිල උපරිම කිරීම. මේකෙන් අදහස් කරන්නේ සමාගම් නැමැති ව්‍යාපාර සංවිධානවල අයිතිකරුවන්ගේ හිමිකම පවතින්නේ ප්‍රාග්ධන කොටස් මත. එතකොට සෑම කොටස් හිමියෙක්ම බලාපොරොත්තු වෙන්නේ අනාගතයේ තමන්ගේ ධනය වැඩි කරගන්න. එහෙමනම් ව්‍යාපාරයකට අරමුණක් තියෙනවා මේ කොටස් වල මිල, එහෙම නැත්නම් කොටස් වල වෙළඳපොලේ මිල උපරිම කිරීම, ඉහළ නංවා ගැනීම. ඒ වගේම වෙළඳපොළ කොටස වැඩි කර ගැනීම. තමන්ට සිටින පාරිභෝගික පිරිස දේශීයව, ජාත්‍යන්තරව, ගෝලීය වශයෙන් වැඩි කර ගන්න එක තමයි එකෙන් අදහස් කරන්නේ. ඒ වගේම නව්‍යතා සැපීම. ව්‍යාපාරයක් අනිකුත් ව්‍යාපාරات එක්ක තරඟ කරද්දී තමන්ට පැවැත්මක් තියෙන්නේ අලුත් දේවල් ඉදිරිපත් කළොත්. එහෙමනම් ව්‍යාපාරයක් නව්‍යතා සපයමින් වෙළඳපොළට හොඳ තරඟයක් ඉදිරිපත් කරමින් වෙළඳපොළේ රැඳී සිටින්න උත්සාහ කරනවා. ඒ වගේම ගුණාත්මක භාණ්ඩ හා සේවා සැපීමම නැත්නම් ගුණත්ව නායකත්වයේ දැරීම. ඕනම ව්‍යාපාරයක් කැමති තමන්ගේ නිෂ්පාදිත ඉතාමත් ගුණාත්මක බව පාරිභෝගිකයෝ විශ්වාස කරනවා. එහෙමනම් ගුණත්ව නායකත්වයක් දැරීමට ව්‍යාපාරයක් තමන්ගේ අරමුණු පෙළගස්වන්න පුළුවන්. ඒ වගේම තරගකාරීත්වය ප්‍රවර්ධනය කිරීම. ව්‍යාපාරයක තෘප්තිය නැත්නම් ව්‍යාපාරිකයන්ගේ තෘප්තිය තිබෙන්නේ තරගකාරීත්වයක් තුළින් ජයග්‍රහණය කිරීමෙන්. තරගකරුවන් අභිබවා යන ආකාරයට තමන්ගේ ව්‍යාපාරය කරගෙන යෑම මේකෙන් බලාපොරොත්තු වෙනවා. එතකොට තරගයක් ඇති කරලා තරගය ප්‍රවර්ධනය කරලා තමන්ගේ සාර්ථකත්වය ළඟා කර ගැනීම තමයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. එහෙනම් අපි බලන්න යන්නේ ආර්ථික පැවැත්මට ව්‍යාපාරවලට මොන වගේ දායකත්වයක් ලබා දිය හැකිද යන්නේ. එකක් තමයි දලදේශීය නිෂ්පාදිතය වර්ධනය කිරීමට ව්‍යාපාරයකට දායක විය හැකියි. රටක දලදේශීය නිෂ්පාදිතය ඇත්තටම බිහි කරන්නේ ව්‍යාපාර වලින්. ඒතර ව්‍යාපාර ඉදිරිපත් කරන මේ නිෂ්පාදිත තුලින් තමයි රටේ දලදේශීය නිෂ්පාදිතය වර්ධනය වෙලා රටක පැවැත්ම ස්ථාවර වෙන්නේ. ඒ වගේම ගෙවුම් ශේෂ හිඟේ අවම කිරීමට. රටක් ලෝකයේ වෙනත් රටවල් සමග ගනුදෙනු කරනකොට ඇතිවන මේ විදේශ විනිමය තත්ත්වය තමයි ගෙවුම් ශේෂය කියන්නේ. එහිදී යම් රටකට විදේශ විනිමය හිඟයක් පවතිනවා නම් ඒක ගෙවුම් ශේෂ හිඟයක්. මෙම තත්ත්වය රටකට සුදුසු නැහැ. එම නිසා අපනයන වැඩි කරලා ආනයන අඩු කරලා හෝ ආනයන සීමා කරලා ව්‍යාපාරවලට පුළුවන් ඒ රටේ පවතින සමස්ත විනිමය හිඟය අවම කරන්න. ඒ ආකාරයට ආර්ථික පැවැත්මට දායක වෙන්න පුළුවන්. ඒ වගේම රැකී අවස්ථා ජනිත කිරීමට. අපි දන්නවා දිනෙන් දිනම ශ්‍රම බලකාය වැඩි වෙනවා. එතකොට වැඩි වෙන ශ්‍රම බලකායට රැකී අවස්ථා ජනිත කිරීමට ව්‍යාපාරවලට පුළුවන්. නව්‍යතා සම්පාදනයට. රටක ප්‍රගමනය දියුණුව ඇති වෙන්නේ ඒ රට තුළ ඇතිවන නව නිෂ්පාදන ඔස්සේ, නව්‍යතා ඔස්සේ. එහෙමනම් ව්‍යාපාර නව්‍යතා සම්පාදනය කිරීමෙන් ඒ රටේ ආර්ථිකයේ පැවැත්මට දායක වෙනවා. ඒ වගේම යටිතල පහසුකම් සංවර්ධනයට. රටක ව්‍යාපාර කටයුතු, ආර්ථික කටයුතු කාර්යක්ෂම කරගෙන යන්න විවිධ යටිතල පහසුකම් අවශ්‍ය වෙනවා. මහා මාර්ග, පර්යන්ත පහසුකම්, විදුලිය බලය වගේ බල ශක්තියින්, සංනිවේදන යන ආදී දේවල්. එතකොට මේ කියන යටිතල පහසුකම් රජයට තනියම කරන්න අපහසු බැවින් ව්‍යාපාරවලට හැකියාවක් තිබෙනවා යටිතල පහසුකම් සංවර්ධනයට දායක වෙලා ඒ රටේ ආර්ථිකයේ පැවැත්මට යම් දායකත්වයක් දරන්න. ඒ වගේම ඇල්මැති පාර්ශ්වයන් ප්‍රතිලාභ ලබා දීමට. මා කලිනුත් සඳහන් කළා ව්‍යාපාරයක ප්‍රතිඵලය ලබන්නේ ඇල්මැති පාර්ශ්ව. ඇල්මැති පාර්ශ්ව කියන්නේ රටේ ජනතාව. එහෙමනම් ආර්ථිකයක් තුළ ජීවත් වෙන ජනතාවගේ උවමනා සපුරාලමින් ඔවුන්ට යම් යම් ප්‍රතිලාභ ලබා දීමෙන් ඒ රටේ ආර්ථිකයේ පැවැත්මට ව්‍යාපාරවලට දායක විය හැකියි. එහෙනම් මෙන්න මේ ආකාරයට මම උදාහරණ කීපයක් ඉදිරිපත් කළේ ආර්ථික පැවැත්මට ව්‍යාපාර දායක වන්නේ කොහොමද කියලා. හොඳයි. එහෙමනම් මම මෙතනින් පළවෙනි නිපුණතා මට්ටම අවසන් කරනවා. ඔබට නැවතත් ඉදිරි දේශනවලින්
ඉතිරි නිපුණතා මට්ටම් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව ලබා ගන්න පුළුවන්. ස්තුතියි. සුබ දවසක්.